නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 486න් 1 හීන්කෙන්ද රාගමයන ලිපිනේ පදිංචි වෛද්‍ය හර්ෂණී සෙන්රත්යාපා පින්බර මහත්මිය විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන පින්වත්නි, 2021 පෙබරවාරි මාස දෙවන දින COVID-19 රෝගයෙන් අභව ප්‍රාප්ත වූ තම ආදරණීය සැමියා වන වෛද්‍ය ගයාන් දන්තනාරායන පින්වත් මහත්මයාට නිදුක් මේ පරලෝ වශයෙන් පින් අනුමෝදන් කරන සත්පුරුෂ අදහසින් තමයි පින්වත්නි අද දවසේ උදාරමේ ධර්ම දානමේ පින්කම සිදු කරගන්නේ. එතකොට පින්වත්නි, අපිට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට මේ ශ්‍රේෂ්ඨ දෙයකින් ලෝකයට උපකාරයක් කරන්න පුළුවන්කම තිබුණොත් ඔහු ශ්‍රේෂ්ඨ දේ හිමිකරුවෙක් වෙනවා පින්වත්නි. ධර්ම දානය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ දේ, අනුත්තරීය දේ හිමිකරුවෙක් බවට පත් කරන උදාර පිනක්. ඒ නිසා මේ ධර්ම දානය දෙන පිරිස නිරන්තරයෙන් සිහි කරන්න තමන්ට ලැබිච්ච මේ දුර්ලභ, අති දුර්ලභ භාග්‍ය ගැන. මේ දිනවල විශේෂයෙන් අපි කතා කරමින් හිටියේ පින්වත්නි, සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු ගුණයක් තමයි අනේක ධාතු, නානා ධාතු, අනේක ස්වභාවයෙන් යුතු මේ නානා ස්වභාවයන්ගෙන් යුතු ලෝකය තථාගතයන් වහන්සේ අවබෝධ කළා පින්වත්නි. අනේක ස්වභාවයෙන් යුතු නානා ස්වභාවයෙන් යුතු ලෝකේ. මේ දිනවල විශේෂයෙන් අපි කතා කරමින් හිටියා බ්‍රහ්ම ලෝකයේ සම්බන්ධව. අද දවසේ ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බ්‍රහ්ම ලෝකයේ පිළිබඳව සුන්දර විස්තරයක් විග්‍රහ වෙන දේශනාවක් පින්වත්නි. මේ දේශනාවේ නම බ්‍රහ්ම නිමන්තනික සූත්‍රය. ඒ දවස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ පින්වත්නි සවැත් නුවර ජේතවනාරාමයේ අනේපිඩුතුමාගේ ආරාමයේ තමයි වැඩ වාසය කළේ. එදා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා ඇමතුවා. ඒ භික්ෂු පිරිසද පින්වතුන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මොහොතේදී දේශනා කළ පින්වත් මහණෙනි, එක දවසක් මම මේ උක්කට්ටා නගරයේ අසල සුබග වනාන්තරයේ විශාල සල් රුක් සෙවණක වැඩ සිටියා. පින්වත් මහණෙනි, මේ දවස්වල බකනම් බ්‍රහ්මයාට මෙන්න මේ විදිහේ පාපී දෘෂ්ටියක් ඇති වෙලා තිබුණා. කාටද? බක කියන බ්‍රහ්මයාට. මොකක්ද ඇති වෙච්ච දෘෂ්ටිය? මේ බඹලෝ නිට්ටයයි, ස්ථිරයි, සදාකාලිකයි. පරිපූර්ණ එකක්. මේක චුත නොවන ස්වභාවයෙන් යුක්තයි. මේ බඹලෝ නම් ඉපදීමක් නැහැ, දිරීමක් නැහැ, චුතවීමක් නැහැ, යලි ඉපදීමක් නැහැ. මේ බඹලොවින් තොර වෙනත් දුකින් නිදහස් වීමක් නැහැ කියලා දෘෂ්ටියක් ඇති වුණා පින්වත්නි. කාටද? මේ බඹලොව වාසය කරන බක කියන බ්‍රහ්මයාට. පින්වත් මහණනි, බක බ්‍රහ්මයාගේ ওই සිතුවිල්ල මම මගේ සිතින් දැනගෙන බලවත් පුරුෂයෙක් හරියට හකුලුවතක් දිගාරින්නේ යම්සේද, දික්කලහතක් හකුලන්නේ යම්සේද,
අන්නේ විදි රුක්කට්ටානුගුණ සුභග වනාන්තරේ සල්රුක් සෙවණින් නොපෙනී ගිහිල්ලා බඹලොව පහළ වුණා කියන. අපිට මතක ඇති අපි බ්‍රහ්ම විමාන 15 වෙනි විදිය පිළිබඳව පුංචි විස්තරයක් දේශනාවක් ඇසුරින් ඉස්මතු කළා. මේ කර්මානුරූපවම සකස් වෙච්ච ලෝකයක් පින්වත්නි. පින්වත් මහණනි බක බ්‍රහ්මයා දුරින්ම වඩින මාව දැක්කා. දැකලා මට මෙහිම කිව්වා දුක් නැති මුනිදුනි මෙහි එන්න ඔබගේ පැමිණීම ඉතා යහපත්. දුක් නැති මුනිදුනි ඔබ මෙහි වැඩම කළේ බොහෝ කලකින්. දුක් නැති මුනිදුනි මේ බඹලොව තමයි නিত্য, මේක තමයි ස්ථිර, මේක සදාකාලිකයි. මේක පරිපූර්ණයි, මේක චුත නොවන ස්වභාවයෙන් යුක්තයි. මෙතන ඉපදීමක් නැහැ, මිය යාමක් නැහැ, චුත වීමක් නැහැ, යලි ඉපදීමකුත් නැහැ. මෙතනින් බැහැර වූ වෙන දුක් විඳීමකුත් නැහැ කියලා. පින්වත් මහණෙනි හිම කියපු බක බ්‍රහ්මයාට මම කිව්වා බක බ්‍රහ්මයා ඇත්තෙන්ම ඔබ ඉන්නේ අවිද්‍යාව තුළ. ඔබ ඉන්නේ අනවබෝධය තුළ ඉන්නේ. ඒ නිසා තමයි අනිත්‍ය වෙලා සිටිද්දි නිට්ටයයි කියන්නේ ඒ නිසයි. අස්තිර වෙලා සිටිද්දි ස්ථිරයි කියන්නේ ඒ නිසයි. සදාකාලික වෙලා නොවි සිටිද්දිම සදාකාලිකයි කියලා ඔබ හිතන්නේ ඒ නිසයි. අපරිපූර්ණ වෙන ස්වභාවයෙන් යුක්තව සිටිද්දි පරිපූර්ණයි කියලා හිතන්නේ ඒ නිසයි. චුත වෙන ස්වභාවයෙන් සිටිද්දි චුත වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ නිසයි. සත්‍ය කුමද්ද? චුත වීම. සත්‍ය කුමද්ද? අනිත්‍ය. සත්‍ය කුමද්ද? අස්තිර බව. සත්‍ය කුමද්ද? සදාකාලික නොවන බව. නමුත් මේ දීර්ඝ ආයුෂ නිසා පින්වත්නි මේ සියල්ලකින්ම මල් මත් වෙලා ඉන්නේ. හරි පුදුමයි පින්වත්නි. ලේසියෙන් එහෙම හිතක් දමනය කරන්න බෑ. බලන්න මේ ජීවිත මදයෙන් මත් වෙච්ච ආරෝග්‍ය මදයෙන් හිත මත් වෙනකොට ඊළඟට ඒ වගේම තමයි මේ යෞවන මදයෙන් හිත මත් වුනහම පින්වත්නි පුදුම දෙයක් වෙන්නේ මේ. ඒ වගේම තමයි දීර්ඝ ආයුෂ තියෙනකොට ඒකිනුත් මත් වෙනවා. දැනෙන්නෙම ස්ථිරයි කියලා. දැනෙන්නෙම සදාකාලිකයි කියලා. පුදුම දෙයක් මේක. යම් තැනක ඉපදී ඊට පස්සේ භාග්‍යතුන් දේශනා කළා මේක චුතන වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. මෙතන නම් ඉපදීමක් නැහැ, මෙතන මිය යෑමක් නැහැ, චුත වීමක් නැහැ, යලි ඉපදීමකුත් නැහැ, මෙතනින් බැහැරු වෙන දුක් විඳීමකුත් නැහැ කියලා ඔබ හිතනව නම් පින්වත් බ්‍රහ්මීක ඔබේ අවිද්‍යාව කිව්වා. ඒ නිසා තමයි ඔබේ අවිද්‍යාව නිසා තමයි කො මෙතන ඉපදීමක් නැහැ කියලා කියන්නේ. මෙතන දිරීමක් නැහැ, මරණයක් නැහැ, චුත වීමක් නැහැ, ආය උපදින්නේ නැහැ කියලා ඔබේ හිතට අදහස් එන්නේ ඔබේ හිතේ තියෙන අවිද්‍යාව නිසා කිව්වා. ඉතින් අපේ සිත්වලට උනත් පින්වත්නි අනිත්‍ය සංඥාව උපදින්න අමාරු නම් ඒකෙන් තේරුම් ගන්න නිට්ටය සංඥාව බැසගෙන තියෙන්නේ අන්න අවිද්‍යාවේ බරපතලකමට හේතුව. දුක පිළිබඳව තමන්ගේ හිතේ සිහි කරවන්න අමාරු නම් ඒ කියන්නේ සැප සංඥාවට හිත බැසගෙන තියෙන්නේ ලේසි නෑ ඒක උපදින්න විද්‍යාව. අනාත්මය තමන්ගේ හිතේ සිහි කරන්න අමාරු නම් දැනගන්න ඕන ආත්මයි කියන සංඥාවේ තමන්ගේ හිත බැසගෙන තියෙන්නේ. ලේසි නෑ හිතේ අවිද්‍යාව දුරු කරන්න. ඒ හිතේ ශ්‍රද්ධාව උපදිනවා කියන එක ලේසි නෑ පින්වත්නි. බලන්න මේ අවිද්‍යාවක තියෙන බරපතලකම. මේ අවිද්‍යාවේ බරපතල වෙනකොට විද්‍යාව උපදින්න කල්පනා කරවන්නේ හිතේ අමාරුයි පින්වත්නි. එහෙනම් ඔබේ හිතේ ධර්මයේ සිහි කරවන්න අමාරු බවට රහස. ඔබේ හිතේ ධර්මයේ සිහි කරවන්න අමාරු නම් ඒකේ රහස තමයි මේ. අවිද්‍යාව බරපතලයි. අනිත්‍ය කියලා සිහි කරවන්න බැරියයි නිත්‍ය සංඥාව බලවත්. දුක නම් ආරිසියත් සිහි කරවන්න බැරියයි මේ සැප සංඥාවට බැසගෙන තියෙන්නේ. අනාත්මයි කියලා සිහි කරවන්න බැරියයි ආත්මයි කියලා සංඥාව හිත බැසගෙන තියෙන්නේ. තෘෂ්ණාවෙන් උපාදානය වෙලා දෘෂ්ටි බවට පත් වෙලා තියෙන්නේ. එහෙම කෙනා සෑහෙන පරිස්සමින් තමයි මේ ධර්මයේ ඩිංග ඩිංග සිහි කරවන්න ඕන පින්වත්නි. කලබල වෙලා බෑ.
යම් කිසි ළමයෙක් යම් කිසි දෙයකට බලවත් විදිහට බැඳිලා ගැට ගැහිලා ඒ ළමයට ඒක තීරුම් කරවලා දෙන්න කලබල වෙලා බෑනේ පින්වත්. හිමින් පරිස්සමින් කරන්න ඕනේ. පරිස්සමින් කරන්න ඕනේ. පරිස්සමින් ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ඩිංග ඒක මේ කරද්දි තමයි අවබෝධ කරලා දෙන තීරුම් කරලා දෙදි තමයි ඩිංගේ හිතට යන්නේ පින්වත්. සමහර විට ඒක කරගන්න බැරි වෙන්නත් පුළුවන්. එච්චරට එයාගේ හිතේ ඒක බැසගෙන ඉවරයි. ඒකම තීරුම් ගන්න. දැන් තමන් හිත දිහා බලන්න. ඒ වගේ යම් කිසි දෙයකට බරපතල විදියට හිත තෘෂ්ණාවෙන් උපාදාන වෙලා ගැට ගැහිලා ගියාට පස්සේ කොච්චර අමාරුද ඒක හිතින් බැහැර කරවන්න කියලා. එන මේ අනිත් ලෝක සත්‍යයේ හිතවල තියෙන දේවල් එහෙම තමයි පින්වත්. එහෙම ලීසින් ගලවන්න බෑ. ඒ දේවල් වලට තියෙන එකම පිළිසරණ ධර්මයේ පමණයි. තමන් ඉවසන්න ඕන ඉස්සෙල්ලා. තමන් මෛත්‍රියෙන් ඉන්න ඕන ඉස්සෙල්ලා. තමන් මුදිතාව උපේක්ෂාවේ පිහිටලා ඉන්න ඕන ඉස්සෙල්ලා. එතන පිහිටලා ඉඳගෙන අනිත් පැත්තට කරුණු කාරණා සිහිපත් කරවලා දෙන්න මහන්සි ගන්න ඕන. ආවට ගියාට මේ ධර්මයේ හිතල උපදින්න බෑ පින්වත්නි. මේ සසරේ කල්ප කාලාන්තරයක් තිස්සේ නිත්‍ය ධාතුවේ සුඛ ධාතුවේ ආත්මයි කියන සංඥාව තුළ බැසගෙන ඉඳලා මේක පාරට යම් පිනක් නිසා සත්පුරුෂ ඇසුර මුණ ගැහිලා සද්ධර්මයේ ලැබුණට ඒ හිතේ හිතන තරම් ලේසියෙන් මේ සංඥා බැහැර කරවලා අනිත්‍ය සංඥාව මනසිකාර කරවන්න ලේසි නෑ. එන මේ සිත් තුළ ධර්මයේ මනසිකාරය කරන්න තියෙන අමාරුකමේ රහස උන්නෝක. එහෙම දැනගෙන තමන්ගේ හිතේ ස්වභාවය තේරුම් ගන්න කලබල නොවි ප්‍රමාදත් නොවි බොහොම සීරුපාරු මේ මාරුවෙන් ඉන්න ඕන පින්වත්. පින්වත් මහණනි ඒකට පාපී මාරයා හරි පුදුමයි. දැන් මේවට ගැට ගැහිලා යන තව කට්ටිය සෙට් වෙනවා ඊට පස්සේ. ඔබට මතක ඇති අපි ඊයේ දේශනාවේ කියලා දුන්නා. මතක ඇති. අර මේ බ්‍රහ්ම ලෝකේ හට ගන්නකොට එතකොට ඉස්සෙල්ලා මේ බ්‍රහ්ම ලෝකෙට ආපු කෙනාගේ හිතට ඒ සංඥාව තමන් අත්දකින්න සත්‍ය සිදුවීමකින්ම හිතට යන්නේ. පස්සේ ආපු කට්ටියත් එතකොට සත්‍ය සිදුවීමකින්ම මේ දෘෂ්ටිය බැසගන්නේ. අන්න බලන්න එතකොට වින්වත් මේ හිතට සිද්ධියක් වුණා. දැන් මේ බ්‍රහ්ම ලෝකෙට පස්සේ ආපු කෙනෙක්ගේ දැන් හිතේ සංඥාව තියෙන්නේ මොකද්ද? හරි මෙයා තමයි ඉස්සෙල්ලා ආවේ එහෙනම් අපි මැව්වේ මෙයා තමයි කියලා දැන් එයාගේ හිතේ අදහසක් තියෙනවා. ඒ අදහස තියෙන කෙනාට එන මායාවේ අදහස පනපවන්න හරි ලේසි පින්වත්නි. ඒ වගේ තමයි ඔබේ හිතවල උනත් වැරදි අදහස් යම් ප්‍රමාණයකට බැසගෙන තියෙනව නම් ඒ අදහස තියෙන කෙනාට අර නොපෙනෙන බලවේගවල ඒ වැරදි අදහස එකතු කරලා ඔබව මේ නැගිටවන්න ඒ වැරදි අදහස් ඔස්සේ නැගිටවන්න හරි ලේසි. නෑ ඒකේ වැරද්දක් කාගේද? තමන්ගේමයි. මම බලන්න මෙතන සිද්ධිය වෙන එක ඊළඟට. දැන් අපි ඊයේ කතාවෙන් දැනගත්තනේ. එතකොට මෙයා තමයි මේ මෙතන මුල්ම කෙනා, මෙයා තමයි කතෘ, මෙයා තමයි අපිව මැව්වේ කියලා හිතාගෙන ඉන්න බ්‍රහ්මයේ පිරිසක් ඉන්නවා කියලා. අන්න ඒ වගේ බ්‍රහ්මීකට මාර්යා ආවේශ වුණා. දැන් හරියගේ අදහසට මේ එකතු කරලා ගන්න පුළුවන් තල්ලු කරලා ඉස්සරහට පින්වත් ඉස්මතු කරවලා. එහෙමයි සිද්ධ වෙන්නේ ඒක. තමන්ගේ තියෙන දුර්වලතාවයත් එක්කයි නොපෙනෙන ලෝකෙ දෙයක් සම්බන්ධ වෙ කරවන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බලන්න සාමාන්‍ය ලෝකෙ උනත් එහෙමනේ අපි කවුරු හරි කෙනෙක් අල්ල ගන්න හදනවා නම් අපේ ඉස්සෙල්ලා වීක් පොයින්ට් එකක් තමයි ඕනම කෙනෙක් අල්ලන්නේ. අපි බේබත් දෙන්නම් අර අපි බේබදුකම හරහා අපිව දැහ ගන්නවා. තමන් සල්ලාලෙක් නම් ඒ ඔස්සේ තමයි බාහිර ලෝකය අපිව අල්ලගන්නේ. තමන්ගේ වීක් පොයින්ට් එකෙන් තමයි අල්ලගන්නේ පින්වත්. දුර්වලතාවයෙන් අල්ලන්නේ. ඒ වගේ නොපෙනෙන ලෝකෙ හැම කෙනෙක්ම එහෙමයි. අපේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙන්න දුර්වලතාවයක් අල්ලගන්න ඉන්නවා. අන්න මොකද උනේ? මාර්යා ආවේශ වුණා. ඒ භික්ෂුව මොහුට නිඳා කරන්න එපා කිව්වා. මොහුරු නිඳා කරන්න එපා. ඒ භික්ෂුව මේ බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා. මතකද අර අපි කියලා දුන්න දේශනාවේ මේ දෙවෙනි වතාවට ඉපදිච්ච බ්‍රහ්මයාට මේ අදහස ඇති වුණානේ. දැන් මාර්යා එයාගේ හිතේ තියෙන අදහසින්ම කෑගස්සුණා. කරන්න පුළුවන් ඒක. සියල්ල මැඩලන කෙනා මෙයා කිසිවෙකුට මැඩලිය නොහැකි කෙනා තමයි මේ බ්‍රහ්මයා. සියල්ල දකිනා කෙනා සියලු දෙනා තමන්ගේ වසඟයට ගත් කෙනා ලෝකයේ අධිපතියා මේ ඉන්නේ.
ලෝකේ කර්තෘවරයා මේ ඉන්නේ. ලෝකේ නිර්මාතෘවරයා මේ ඉන්නේ. ලෝකේ ශ්‍රේෂ්ඨයයිනේ ලෝක ප්‍රජාව බිහි කරන්නේ මොහු විසින්. ආවේශ වෙලා ඉන්නේ කවුද? මාරයා. ඒ ආවේශ වෙන්නේ කවුද? ඒ අදහස් දරාගෙන ඉන්න යම් ප්‍රමාණයකට ඉන්න කෙනෙක්ගේ ජීවිතෙත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ දැන්. ලෝකයේම වසඟ කළ කෙනා මොහු. ඉපදෙන සත්‍යයන්ගේ දෙව්පියාණන් මොහු. ඉපදෙන උපදවන සත්‍යයන්ගේ දෙව්පියාණන් මොහු. එහෙම අදහස් දරාගත්තු අය හිටියේ බව මතකනේ ඊයේ දේශනාවේ කියුණා. ඒතර එයාට මේ කට්ටිය ජොයින්ට් වෙනවා පින්වත්නි. ඒතර අද ගත්තොත් එහෙම අද ලෝකේ පවතින අනිත් සියලු බාහිර ආගම් ගත්තොත් එහෙම මේ බලවේගත් එක්ක තමයි ඉස්සරහට ඇදලා තල්ලු වෙලා යන්නේ පින්වත්නි. ඒතර ඒක ඒවට විශාල වශයෙන් ඒතර සපෝට් එක තියෙනවා නොපෙනෙන ලෝකවල සම්බන්ධතා තියෙනවා. ඒ භික්ෂුව මේ ලෝකයේ නුඹට කලින් ශ්‍රමණ බ්‍රාහ්මණු හිටියා. තව කියනවා. උන්නැහිලත් පටවි ධාතුවට ගැරහුවා. අන්න දැක්ක නේද? දැන් ඒ වගේ අය මොකද්ද කියන්නේ? දැන් පටවි ධාතුවේ යථාර්ථය කියලා දෙනකොට ඒ අය ලෝකෙට කියලා දෙන කොහමද? පටවි ධාතුවට ගැරහුවා. පටවි ධාතුව පිළිකුල් කළා. ආපෝ ධාතුවට ගැරහුවා. ආපෝ ධාතුව පිළිකුල් කළා. තේජෝ වායෝ ධාතුවට ගැරහුවා. පටවි ආපෝ තේජෝ වායෝ ධාතු පිළිකුල් කළා. ඒ විතරක් නෙවෙයි ඉපදින සත්‍යයන්ට ගැරහුවා. ඉපදින සත්‍යයන් පිළිකුල් කළා. දෙවිවරුන්ට ගැරහුවා. දෙවිවරු පිළිකුල් කරා. බ්‍රහ්මයාට ගැරහුවා. බ්‍රහ්මයා පිළිකුල් කළා. අන්තිමේදී කය මිදලා පණට ගියාට පස්සේ උන්නැහිලා අපාය ගියා කියලා ඔන්න බොරුවක් කියනවා. ඒ භික්ෂුව නුඹට කලින් මේ ලෝකේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණු හිටියා. ඒ උදවිය පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලට ප්‍රශංසා කළා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වල සතුටින් පිළිගත්තා. ඉපදෙන සත්‍යය සතුටින් පිළිගත්තා. දෙවියන්ට ප්‍රශංසා කළා. දෙවියන් සතුටින් පිළිගත්තා. ලෝකාධිපති දෙවියන්ට ප්‍රශංසා කළා. ලෝකාධිපති දෙවියන්ට මේ සතුටින් පිළිගත්තා. බ්‍රහ්මයාට ප්‍රශංසා කළා. බ්‍රහ්මයා සතුටින් පිළිගත්තා. ආන්ගේ උදවිය නම් කය බිඳී මරණින් මත්තේ සුන්දර ලෝකයක ඉපදුනා කියලා. දැන් මේ කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට. කල්පනා කරලා බලන්න මේ සියල්ල දන්නවා සියල්ල දකින්නවා කියලා කිසි අවබෝධයක් නැති. එතකොට මේ බ්‍රහ්මියයි ඒකට එකතු වෙච්ච මාර බලවේගයි සෙට් වෙලා තියෙන හැටි පින්වත් දැන් මේවා. ඒතර මේ ලෝකෙ මේ වැරදි දෘෂ්ටි වැරදි ආකල්ප වැරදි මතවාද ඊළඟට මේ වැරදි දෘෂ්ටි දරන ආගම් වලට මේ කවුද සපෝට් කරන්නේ එතකොට? අපි බලනෝනේ මේවා කොහොමද මේ ව්‍යාපෘත වෙලා මෙහෙම මෙච්චර යන්නේ කියලා. ඒව දිහා බලලා සමහර මිනිස්සු මෝඩකමට ඒවත් එක්ක එකතු වෙනෝනේ. තමන්ගේම අඥානකම් මිසක පින්වත්නි බාහිර ලෝකෙට මුකුත් කියන්න බෑ. බුදු භාගතුන් වහන්සේ පිරිනුවම් පාන්න ඔය අවස්ථා කීපයකදීම ආනන්දයන් වහන්සේට යම් අයුරින් දැනුම් දුන්නනේ. ඒතර ඒ තැන්වල තියෙනවනේ මේ මාර්යා විසින් හිත වහගත්ත කියලා. හැබැයි ආනන්දයන් වහන්සේට චෝදනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ කාටවත් නෙවෙයි. එහෙනම් ඒ කියන්නේ වහගන්නවා කියන එක කරන්න පුළුවන්. තමන්ගේ අදහසින් ඒක වහගත්තට පස්සේ අවුස්සනවා කියන එක කරන්න පුළුවන්. තමන්ගේ හිත ඇවිස්සෙනකොට ඒ ඔස්සේ කය වචනේ හසුරවනවද නැද්ද කියලා තමන්ට තමයි වක්කීම් පැවරෙන්නේ පින්වත්නි. තමන්ට තමයි වක්කීම් පැවරෙන්නේ. ඔබට මතකද මාරත් අජ්ජනී සූත්‍රය? මිනිස්සුන්ට වැහිලා සංඝයාට භාගතුන් වහන්සේ නිඳා කරනවා. හිස් මුඩු කළ ශ්‍රමණයෝ පාපියෝන් කියලා. ඉතින් පණිවිඩ හිතටයි දෙන්නේ. මැරෙන මිනිස්සු නිරේ ගියා කියන. ඒ භික්ෂුව ඒ නිසා මන් නුඹට මෙහෙම කියනවා දුක් නැති මුනිඳුනි මේ බ්‍රහ්මයා නුඹට යම් දෙයක් කිව්වද මොකද කිව්වේ ඉස්සෙල්ලා? බක බ්‍රහ්මයා ස්ථිරයි සදාකාලිකයි. මේන් අර දුක් නැත්තනක් නම් මේ ලෝක හොයාගන්න බෑ කියලා කිව්වනේ. ඒ නිසා යම් දෙයක් වුත් නුඹ කළ යුත්තේ අන්නේ දේ විතරයි කිව්වා. නුඹ මේ බ්‍රහ්මයාගේ වචන ඉක්මවා යන ලෑස්ති වෙන්න එපා කිව්වා. ඒ භික්ෂුව යම් විදියකින් නුඹ බ්‍රහ්මයාගේ වචන ඉක්මවා යන ලෑස්ති වුණොත් ඒක මිනිහෙක් තමාගේ නිවසට වඩන ශ්‍රියාකාන්තාව පොල්ලකින් ගහලා එලවල දැම්මා වගේ වැඩක් කිව්වා. ඒ වගේම මේ භික්ෂුව මිනිහෙක් භයානක ප්‍රපාතයකට වැටෙද්දී අතින් පයින් පිහිටලා එල්ලෙන්න පුළුවන් දේ නැති කරගන්නවා වගේ වැඩක් කිව්වා.
ඒ වගේ මේ භික්ෂුව අන්නේ විදිහේ යම් සම්පතක් නුඹට ලැබෙන්නයි හදන්නේ දුක් නැති මුනිදුනි. මේ බ්‍රහ්මයාගේ වචන ඉක්මව යන ලෑස්ති වෙන්න එපා. ඒ භික්ෂුව නුඹට පේන්නේ නැද්ද? මේ බ්‍රහ්ම පිරිස ඉන්න ලස්සන. පින්වත් මහණේ පාපී මාරේ බ්‍රහ්ම පිරිස පෙන්න ඕන් ඔහොමයි කියනවා කෑ ගැහුවේ. සිංහෙක් වගේ දසබල ඥානයන්ගෙන් පිරිපුන් වෙලා විශාරද ඥානයන් තුළින් පිරිපුන් වෙලා පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේ විශාරද වැඩ සිටිනවා. අර බ්‍රහ්ම පිරිස මැද පණියෙන් ඉන්නේ දැන්. කොතරම් ආශ්චර්යද බලන්න. ඔබට ඔහොම යම් කිසි කෙනෙක් නොපෙනී කියන්න ගත්තොත් එහෙම හදිසියෙක පාට පෙන් ලෝක අතහැරපන්. අතහැරේ නැත්තම් මෙහෙම කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඔක්කොම අතහැරේ. ඔන්න ඔබේ තෙරුවන් සරණි බලය ඉදාට දැක් ගන්න පුළුවන්. ඔබේ සීල බලය ඉදාට දැක් ගන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ පින්වත්නි. හදිසියෙන් Tamanට නොපෙනී පොඩි දෙයක් හරි මම ඔබට ගෙවල් හදාගන්න උදව් කරන්නම් මෙහිමයි. මං දේව වරමක් අරගෙන ඔබට එන්නම් මෙහිමයි කිව්වොත් එහෙම මොකද වෙන්නේ? තෙරුවන් සරණ බිමට දාගන්න. නැද්ද බලන්න මේ ලෝක මිනිස්සු කොච්චර වගේ වැඩ කරනවද? පහත් වැඩ. තෙරුවන් සරණ දෙකේ කොලෙට දාගන්නවා පින්වත්නි සමහර මෝඩ මිනිස්සු. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ බ්‍රහ්මයෝ ඉදිරියේ මේ වගේ නාටක නටනවා නම් අපිව මේ රවට්ටන්න පින්වත්නි මෙච්චර අය ඕනේ නැහැ. අපිව රවට්ටන්න. මෙච්චර නාටක නටන්න ඕනේ. තකරයන් කොලයක් දුන්නත් මේ අපේ නාටකේ ඉවරයි. එහෙමයි තියෙන්නේ. අපි එච්චරට මේ මහ පොළොව නිසා මේ භෞතික දෙයක් නිසා අපේ සරණ වනස ගන්න ඕන වෙලාවක බොහෝ දෙනෙක් සූදානම් වෙලා ඉන්නවා. නින්දා කරන්න, අපහාස කරන්න පොඩි පොඩි දේවල් නිසා තමන්ගේ හිත දිහා තමන් බලන්න. තමන්ට හිතෙන දේ 100% සාර්ථක හරි කියලා හිතන්න තමන් කවුද? සරණ සිහි කරන්න ඊට වඩා හොඳයි පින්වත්නි. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය සිහි කරගන්න ඊට වඩා සාර්ථකයි. තමන්ගේ හිතට දෙන පණිවිඩය 100,000 වාරයක් අපි හිතන්න ඕන. පින්වත් මහණනි ඊට පස්සේ දේශනා කරනවා මේ පින්වත් මහණනි ඒ පාපී මාරයා ඒ මහා බ්‍රහ්ම පිරිස පෙන්න ඔහෙම කෑ ගැහුවා කියන පින්වත් මහණනි මම එතකොට එහෙම කියපු මාරයට මෙහෙම කිව්වගෙන ඒ මාරය මං ඔබව දන්නවා. මං ඔබව දන්නේ නෑ කියලා ඔබ හිතන්න එපා. ඔබ තමයි පාපී මාරයා. මේ බ්‍රහ්මයාත් බ්‍රහ්ම පිරිසත් මේ බ්‍රහ්ම පාරිසජ්ජ ලෝකයේ සියලු දෙනාම ඉන්නේ ඔබේ අතට අහු වෙලයි. ඒ සියලු දෙනාම ඉන්නේ ඔබේ වසඟටපත් වෙලයි. පාපී මාරය ඔබට මෙහෙම හිතනව නේද? මොහු ඉන්නෙත් මගේ යතේ. මොහු මගේ වසඟටපත් වුණා කියලා පවිතු මාරය මං ඉන්නේ ඔබේ අතට අහු වෙලා නෙමෙයි. ඔබේ වසඟටපත් වෙලා නොවේයි මම ඉන්නේ. එහෙම කිව්වට පස්සේ පින්වත් මහණේ බක බ්‍රහ්මයා මට මෙහෙම කිව්වා කියනවා. දුක් රහිත මුනිදුනි මම නිත්‍ය දෙයක්මයි නෙති නිත්‍යයි කිව්වේ. ස්ථිර දෙයක්මයි නේ ස්ථිරයි කිව්වේ. සදාකාලික දෙයක්මයි නේ මම සදාකාලිකයි කිව්වේ. පරිපූර්ණ දෙයක් ගැනමයි මම පරිපූර්ණයි කිව්වේ. චුත නොවන ස්වභාවයෙන් දෙයක් ගැනමයි මම චුත නොවෙනවා කිව්වේ. ඒ වගේම යම් තැනක උපදින්නේ නැත්තම්, දිරන්නේ නැත්තම්, මැරෙන්නේ නැත්තම්, චුත වෙන්නේ නැත්තම් ඒ නිසානේ මං කිව්වේ උපදින්නේ නැහැ, දිරන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, චුත වෙන්නේ නැහැ, යලි උපදින්නේ නැහැ කියලා. දුකින් නිදහස් වුණ තැනක් තවක් නැති නිසායි මං කිව්වේ මීට වඩා දුකින් නිදහස් තැනක් නැහැ කියලා. පින්වත් භික්ෂුව ඔබට කලිනු ශ්‍රමණ බ්‍රාහ්මණ හිටියා. දැන් මේ කියන්නේ බක බ්‍රහ්මයා. ඔබගේ ආයුෂ කාලේ සම්පූර්ණයෙන්ම ගත්තොත් ඒ වගේ කාලයක් තපස් රැකපු උදවිය හිටියා. දුකින් නිදහස් වීමක් තිබෙන තව තැනක් තියෙනවා නම් එමුදු දුකින් නිදහස් වෙන තැනක් තියෙන්න ඕන. නමුත් මේ බඹලොවට වඩා දුකින් නිදහස් වීමක් නැති නිසා තමයි වෙනත් දුකින් නිදහස් වීමක් නැහැ කියලා ඒ අයත් පිළිගත්තා කියනවා. දැන් විවිධ කරුණු කියා වැරදි මතය ප්‍රූෆ් කරනවා. හරි කියලා ඉස්මතු කරන්න මහන්සි ගන්නවා. බාන අපි මේ ලෝක ජීවත් වෙනකොට පින්වත් මේ වගේ අපි මේ තෙරුවන් සරණේ පිහිටගෙන ධර්මයේ පොඩ්ඩක් කියවගෙන ඉන්න හදනකොට ඒ වගේ කොච්චර දේවල් එන්න පුළුවන්ද පින්වත්නි. අද ලංකාවේ කොච්චර තියෙනවද? භාග්‍යතුන් වහන්සේ ලංකාවේ පුදුනා කියලා ඒක ප්‍රූෆ් කරන්න හරිය කියලා දක්වන්න කොච්චර අය ඉදිරිපත් වෙනවද?
සමහර එකකින් ඔබ අහුවෙන්නේ නැහැ. දෙකකින් අහුවෙන්නේ නැහැ. ආයි විවිධ මතද කියනකොට ඔබ අහුවෙලා යන්නේ නැද්ද? යනවා. ඒ රහත් නොවි තියේදී රහත් කියාගල ඒක ප්‍රූව් කරගන්න ඒක හරියි කියන මත ඉස්මතු කරගන්න කොච්චර දඟලනවද? තමන් මාර්ගඵලලාභී කියලා කියන දඟල කොච්චර දඟලනවද? ඒ කිසි කෙනෙක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු අවබෝධය තමයි සත්‍ය මේම පිළිගන්න කියන්න. එයා ඉදිරිපත් වෙන්නේ නැහැ පින්වත්නි. එතනයි අපි රැඳෙන්න ඕන පින්වත්නි. එතනයි රැඳෙන්න ඕන. ඊට පස්සේ පින්වත්නි පින්වත් භික්ෂුව ඊට පින්වත් භික්ෂුව මේ ගැනත් ඔබට කියන්න තියෙන මෙච්චරයි. මීට වඩා දුකින් නිදහස් වෙන තැනක් දකින්න ලෑස්ති වෙන්න එපා. ඕ හොයන්න ගියොත් ඔබට කලන්ත හැදලා පීඩා විඳින්න වෙයි. එච්චරයි මට කියන්න තියෙන කිව්වා. යම් විදියකින් පින්වත් භික්ෂුව ඔබ පටවි ධාතුවේ බැසගෙන හිටියොත් මා ළඟමයි ඉන්නේ. ඔබ මගේ අරමුණක් හැටියටයි ඉන්නේ. මා කැමති දෙයක් ඔබ ගැන කරන්න පුළුවන් හැටියටයි ඉන්නේ. ඒ වගේම පින්වත් භික්ෂුව ආපෝ තේජෝ වායෝ ධාතු තුල බැසගෙන නම් ඔබ ඉන්නේ. උපන් සත්‍යයන් තුල ඔබ බැසගෙන නම් ඉන්නේ. දෙවියන් තුන ලෝකාධිපති දෙවියන් ගැන බ්‍රහ්මයෝ ගැන ඔබ බැසගෙන නම් ඉන්නේ. ඇත්තටම ඔබ ඉන්නේ මාත් එක්ක. ඔබ ඉන්නේ මගේ අරමුණක් වශයෙන් ඔබ ගැන මට කැමති දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා පින්වත් බ්‍රහ්මයේ මම ඒක දන්නවා කිව්වා. යම් විදියකින් පටවි ධාතුවේ මම බැසගෙන සිටියෙත් මං ඉන්නේ ඔබ ළඟ තමයි. ඔබේ අරමුණක් තමයි. ඔබට කැමති දෙයක් මට කරන්න පුළුවන්. ආපෝ තේජෝ වායෝ ධාතු වල මම බැසගෙන හිටියොත් උපන් සත්වයෝ ගැන මම බැසගෙන හිටියොත් දෙවියෝ ලෝකාධිපති දෙවියන් තුල ගැන බ්‍රහ්මයා තුල මම බැසගෙන සිටියොත් මං ඉන්නේ ඇත්තටම ඔබත් එක්ක. ඔබේ අරමුණක් එතකොට මම. ඔබට මං ගැන කැමති දෙයක් කරන්න පුළුවන්. නමුත් පින්වත් බ්‍රහ්මය මන් දන්නවා ඔබේ උපත. මන් දන්නවා ඔබේ ආනුභාවය. බක බ්‍රහ්මය මේ විදිහේ මහා එ르දිමත් මහානුභාව සම්පන්නයි බ්‍රක බ්‍රහ්මය මහේශාක්‍යය කියලා මම දන්නවා කිව්වා. ඊට පස්සේ බ්‍රක් බ්‍රහ්මය කියනවා නිදුක් මුනිදුනි ඔබ කොහොමද දන්නේ මගේ උපත? බලන්න එතකම් බක බ්‍රහ්මයා පින්වත් බුදුරජාණන් වහන්සේ කවුද කියන දන්නේ නැහැ. ඒ බ්‍රහ්මියොත් බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න බැරි නම් මේ කෙලෙස් වලින් පිරුණු මේ මනුස්ස ලෝකෙන මිනිස්සු කෙසේනම් භාග්‍යතුන් වහන්සේ ධර්මය හඳුන ගන්නද පින්වත්නි. තමන් ගැන තමන් තේරුම් ගන්න මේකමත් ඇති පින්වත්නි. අනවශ්‍ය විනිශ්චයන්ට යන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන. ඒ නිසා තමන්ගේ ධර්ම තමන් දැනගන්න. ඔබ කොහොමද දන්නේ මගේ ආනුභාවය? බක බ්‍රහ්මයා මේ විදිහේ එ르දිමත් කියලා, බක බ්‍රහ්මයා මේ විදිහේ මහානුභාව සම්පන්නයි කියලා, බක බ්‍රහ්මයා මේ විදිහේ මහේශාක්‍යයි කියලා කොහොමද දන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් දේශන ලස්සන ගාථාවක් දේශනා කළා. දස දිසා එළිය කරමින් සඳහිරු දෙදෙනා හැසිරෙන්නේ යම්තාක්ද ඒතාක් සහස්ත්‍රී ලෝක ධාතුවත් මේ සක්වලත් ඔබගේ වසඟයේ තිබෙන්නේ කිව්වා. ඒ දසදහසක් ලෝක ධාතුවේ සිටින උසස් පහත් සත්වයන් ගැන ඔබ දන්නවා. රාගී විරාගී සත්වය ගැන ඔබ දන්නවා. මේ සත්වයන් ගැනත් වෙන සත්වයන් ගැන චුතිය උපත වශයෙන් ඔබ සියල්ල දන්නවා. පින්වත් බ්‍රහ්මය ඔන්න ඔය විදියට මම ඔබේ උපත දන්නවා, ඔබේ ආනුභාවය දන්නවා. බක බ්‍රහ්මය මේ විදිහේ මහා එ르දිමත්, බක බ්‍රහ්මය මහානුභාව සම්පන්නයි කියලා, බක බ්‍රහ්මය මහේශාක්‍ය කියලා මන් දන්නවා. එච්චර පුණ්‍ය එ르දියක් තිබුණත් තාම ඔහුට බැරුණා ශාස්ත්‍රුන් වහන්සේගේ අරහත්ත්වය හඳුනා ගන්නට. එන පුණ්‍ය එ르දි තිබුණු පමණින් ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා තීරුම් ගන්නවා කියන තැනට එන්න බෑ පින්වත්නි. පුණ්‍ය එ르දියක් තිබුණත් තිබුණු පමණින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා ලේසියෙන් හඳුනා ගන්න බෑ. ඒකට ඇසක් තියෙන්න ඕන. ඒ ඇස කුමක්ද? ප්‍රඥා ඇස. ප්‍රඥා ඇස. බලන්න දැන් මේතර මහා පුණ්‍ය එ르දි තියෙන උත්තමයන්ට පවා
බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය හඳුනන්න බෑ ලේසි. එන මහා පුණ්‍ය ඉරදියක් තිබුණු පමණින්ම සම්බුද්ධත්වය හඳුන ගන්න පුළුවන්ද කියලා බලන්න එන බෑ. ඒකට තව ඇසක් තියෙනවා. ඒ ඇසට මොකද්ද කියන්නේ? ප්‍රඥා ඇස. ඒ වගේම පින්වත් බ්‍රහ්මය තව බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. ඒ ගැන ඔබ දන්නෙත් නැහැ. දැන් බලන්න බ්‍රහ්මයාගේ විස්තර ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේ දන්නවා. මෙච්චර පුණ්‍ය ඉරදී විලත් භාග්‍යතුන් වහන්සේ කවුද කියන්න බ්‍රහ්මයා දන්නේ නැහැ. ඒ වගේම බ්‍රහ්මයේ තව බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. ඒ ගැන ඔබ දන්නේ නැහැ. ඔබට පේන්නෙත් නැහැ. නමුත් මේ ලෝක ගැන මම දන්නවා. මට පේනවා. බ්‍රහ්මයේ ආබස්සර නමින් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ආන් ඒ ලෝකයෙන් චුත වෙලා තමයි ඔබ මේ බ්‍රහ්ම පාරිසජ්ජේ උපන්නේ. ඒතර ඉස්සෙල්ලා ඒතර බ්‍රහ්ම ආබස්සරේ ඉඳලා තමයි මේ බ්‍රහ්මය ඇවිල්ලා තියෙන්නේ. දැන් බොහෝ කල් ගෙවිලා ගිහින් ඒ නිසා ඔබේ සිහිය මුලා වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඒක දන්නේ නැහැ. ඔබට ඒක පේන්නේ නැහැ. ඒත් මං ඒක දන්නවා. මට ඒක පේනවා. මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට ඉන්න පින්වත්නි. පින්වත් බ්‍රහ්මයේ සුබකින්න නමින් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. වේහප්පල නමිනුත් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඔබ ඒ ගැන දන්නේ නැහැ. ඔබට පේන්නේ නැහැ. නමුත් මං ඒ ගැන දන්නවා. මට ඒ සියල්ල පේනවා. පින්වත් බ්‍රහ්මයේ ඔබ ඒ විදිහට අවබෝධ කරනකොට ඔබ ඒ විදිහට අවබෝධය කරනකොටගෙන අවබෝධය සම්බන්ධයෙන් ගන්නකොට මාත් එක්ක කිසිසේත් සමාන වෙන්නේ නැහැ කියනවා. පහත් බව ගැන කවර කතාවද කියලා අහනවා. අවබෝධයෙන් මං ඉන්නේ ඔබට වඩා ඉහළින්. ඒ වගේම බ්‍රහ්මයේ මම පඨවි ධාතු යථාර්ථයෙන් අවබෝධ කරලා ඉන්නේ. පඨවි ධාතු යම් තාක් සකස් වන තැන් තිබේද එයට හසු නොවන නිවන අවබෝධ කරලා තියෙන්නේ. එන පඨවි ධාතුව සම්පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා තියෙන්නේ. පඨවි ධාතුවෙන් නිදහස් වෙච්ච තැනක් තියෙනවා නම් ඒ තැනට ධර්මී පාවිච්චි වෙන තැන තමයි මොකද්ද? නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව මම අවබෝධ කරලා ඉන්නේ. ඒ නිසා පඨවි ධාතුව මම කියලා ගන්නෙ නෑ. පඨවි ධාතුව තුල මම ඉන්නවා කියලා ගන්නෙ නෑ. පඨවි ධාතුවෙන් මං චුත වෙනවා කියලා මං ගන්නෙත් නෑ. පඨවි ධාතුව මගේ කියලා ගන්නෙත් නෑ. පඨවි ධාතුව මං අගය කළෙත් නෑ. බ්‍රහ්මය ඔබ ඒ විදිහට අවබෝධ කරනකොට අවබෝධයේ හේතු කරගෙන මාත් ඔබත් බලනකොට කිසිසේත් මාත් එක්ක සමාන වෙන්න නම් එන්න එපා කිව්වා. පහත් බවක් ගැන ඇරෙන්නට අවබෝධයෙන් මං ඉන්නේ ඔබට වඩා ඉහළින් කිව්වා. ආපෝ තේජෝ වායෝ ධාතු ගැන, ඒ වගේ උපන් සත්වයෝ ගැන, දෙවියෝ ගැන, බ්‍රහ්මයෝ ගැන, ආබස්සර දෙවියන් ගැන, සුභකින්න දෙවියන් ගැන, වේහප්පල අභිභූ දෙවියෝ ගැන පින්වත් බ්‍රහ්මයේ මන් සියල්ල යථාර්ථයක් වශයෙන් අවබෝධ කළා. මේ සියල්ලකින් සියලු ආකාරයෙන්ම මන් නිදහස් වෙලා ඉන්නේ. ඒ සකස් වෙනවද? ඒ තැන් ආයිත් ඒ තැන් වලට යන විදියට සකස් වෙනවද? ඒ සියල්ලත් අවබෝධ කළා. ඒ සියල්ලෙන් නිදහස් වෙච්ච අමා මහ නිවනත් අවබෝධ කළකෝ මං ඉන්නේ. එහෙනම් මේ කියන සියල්ලත් අවබෝධ කරලා ඉන්නවා. ඒ සියල්ල කරා ගෙනියන සකස් වීමක් තමන්ගේ ජීවිතය තුළ ඇති වෙනවා නම් ඒකත් අවබෝධ කරලා ඒ සියල්ලකින් නිදහස් වෙච්ච අමා මහ නිවනටත්පත් වෙලාකෝ මං ඉන්නේ. ඒ නිසා ඒ සියල්ල මම කියලා හෝ ඒ සියල්ල තුළ එක්ක මම ඉන්නවා කියලා හෝ මම චුත වෙනවා කියලා හෝ මගේ කියලා මේ ගන්නෙ නෑ කියනවා. ඒ සියල්ල අගය කළෙත් නෑ කියලා. එහෙනම් කොහොමද ශාස්ත්‍රුන් දකින්නේ? මේ ඇති කල්ලි මේ ඈත. මේ උපදින විට මේ උපදී. මේ නැතිවීමෙන් මේ නැති වී, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී යන්නේය. ඒකයි මෙතන මේ කියන්නේ මම කියලා ගන්නෙත් නෑ, මම ඉන්නවා කියලා ගන්නෙත් නෑ, මම චුත වෙනවා කියලා ගන්නෙත් නෑ. සියල්ල මගේ කියලා ගන්නෙත් නෑ, සියල්ල අගය කරන්නෙත් නෑ. බ්‍රහ්මයේ ওই විදිහට අවබෝධය හේතු කරගෙන ඔබ මට වඩා පහත්. මමයි අවබෝධයෙන් ඉහළින් ඉන්නේ. ඊට පස්සේ කියන නිදුක් මොනිදුනේ එහෙමද? සියල්ල තුලින් සියලු ආකාරයෙන් සකස් වෙන තැන් වේද එයට හසු නොවන දෙයක් ගැන ඕන් ඔබ කිව්වා.
මොකද්ද? මේ සියලු ආකාරයෙන් නිදහස් වෙච්ච තැනක් ගැන වහන්සේ කිව්වා. ওই කතාව හිස් දෙයක් නොවේවා. දැක්කනේ දෙයට පුදුමයි ඒක. එයාට පුදුමයි ඒක. පඨවි ආපෝ තේජෝ වායු ධාතුලින් නිදහස් වෙච්ච තැනක් ගැන, උපස් සත්‍යයන්ගේ නිදහස් වෙච්ච තැනක් ගැන, අමාමා නිවන ගැන විශ්වාසයක් නැහැ. ওই කතාව බොරුවක් නොවේවා කිව්වා. බුදුරජාණන් දේශනා කළ බ්‍රහ්මයේ රහතන් වහන්සේගේ විඥානය සියල්ලෙන් නිදහස් වුණු විඥානය උපමා කියන්න බෑ කිව්වා. අන්තරහිතයි. කියන්නේ මෙලොවටත් බැඳිච්ච නැති පරලොවටත් බැඳිච්ච නැති විඥානයක් තියෙන්නේ. සියල්ලටම වඩා ප්‍රභාස්වර වෙච්ච විඥානයක් තියෙන්නේ. ඒ මෙලොවටයි පරලොවටයි බැඳිච්ච නැති විඥානේ ප්‍රභාස්වරයි. ඒ විඥානේ පඨවි ධාතුවෙන් හැදෙන පඨවි ධාතුවට ඔයත් කිසි දෙයකට හසු වෙලා නැහැ. ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හැදෙන කිසි දෙයකට අහු වෙලා නැහැ. ඉපදුණු සත්‍යයන්ගේ ඒ උපදින ස්වභාවයට අහු වෙලා නැහැ. දෙවියන්ගේ දිව්‍ය ස්වභාවයට හසු වෙලා නැහැ. ලෝකාධිපති දෙවියන්ගේ ලෝකාධිපති ස්වභාවයට අහු වෙන්නෙත් නැහැ කිව්වා. බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ස්වභාවයට අහු වෙන්නෙත් නැහැ. කොයි කියන්නේ උපාදාන වෙන්නේ නැහැ කියන එකයි. ඒ කිසි තැනක කිසි තැනකට උපාදානයේ වෙච්ච නැති, ගැට ගැහිච්ච නැති, නිදහස් වෙච්ච ආවස්ත්‍ර දෙවියන්ගේ ආවස්ත්‍ර ස්වභාවයට අහු වෙලත් නැහැ. සුබකින්න දෙවියන්ගේ සුබකින්න ස්වභාවයට අහු වෙලත් නැහැ. වේහප්පල දෙවියන්ගේ වේහප්පල ස්වභාවයට අහු වෙලත් නැහැ. අභිභූ දෙවියන්ගේ අභිභූ ස්වභාවයට අහු වෙලත් නැහැ. සියලු දෙයින්ම සියලු ස්වභාවයටම අසු වෙලා නැති නිදහස් වෙච්ච විඥානෙ. එහෙමනම් නිදුක් මුන් දිනුයි ඔන්න මම දැන් අතුරුදහන් වෙනවා. පුළුවන් නම් එන්න මම හොයන්න කිව්වා. හොඳයි බ්‍රහ්මයා අතුරුදහන් වෙන්න කිව්වා. ඕම් මං අතුරුදහන් වෙනවා කියලා හිතනවා පින්වත්නි. බක බ්‍රහ්මයාට අතුරුදහන් වෙන්න බැරුව ගියා. දැන් එයා කිව්වනේ මං සියලු දේ වසඟට අරගෙන ඉන්නේ කියලා. නමුත් සියලු දේ වසඟට අරගෙන ඉන්නවා කියලා කිව්වට ඕම් මං අතුරුදහන් වෙනවා කියලා හිතද්දී Tamanට අතුරුදහන් වෙන්න බෑ. බැරි වෙන කිම තේරෙන්නේ කොහමද? ඔහු වසඟට ගත්තු කෙනෙක් සිටී. ඔහුගේ 이르දිය ඔහුට ඕන විදිහට පවත්වන්න බෑ. කවුද මේක නවත්තන්නේ? භාග්‍යතුන් වහන්සේ විසින්. ආශ්චර්යයි පින්වත්නි. දැන් ඔහු කිය හිටින්නේ මාව කිසි කෙනෙකුට වසඟට ගන්න බෑ. මාව කිසි කෙනෙකුට යටත් කරගන්න බෑ. එහෙමනේ මේ පම්පෝඩික ගහ හිටි. එහෙම කියෝ හිටියා. අන්තර දැන් මම නොපෙනී යනවා කියලා හිතනවා තමන්ට හිතු දෙය කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ සියල්ල මැඩලලා ඉන්නේ. ඊට පස්සේ බක බ්‍රහ්මයා උත්සාහ කළා බැරුව ගියා. හරි එහෙනම් බ්‍රහ්මය ඔන්න මන් දැන් ඔබ ළඟින් අතුරුදහන් වෙනවා කිව්වා. හරි පුළුවන් නම් මන් ළඟින් අතුරුදහන් වෙන්න කිව්වා. බ්‍රහ්ම හිතුවේ හරි දැන් මට පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ මේ ස්වභාවය නවත්තන්න කියලා. හරි පුදුමයි පින්වත්නි. සියල්ල දන්නා සියල්ල දකින අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ ඉඳගෙන මහා 이르දි බලයෙන් මේ වගේ 이르දියක් කළා. මොකද්ද? බ්‍රහ්මයාත් මේ බ්‍රහ්ම පිරිසත් බ්‍රහ්ම ප්‍රාරිසජ්‍ය දෙවියෝ මෙපමණ පිරිසකට දැන් මාව නොපෙනීවා මගේ හඬ පමණක් ඇසීවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ අතුරුදහන් වුණා. ආශ්චර්යයි. ලස්සන ගාථාවක් දේශනා කළා. මම මේ භවයේ යථාර්ථයක් වශයෙන්ම බිය ජනක තැනක් බව අවබෝධ කළා. භවයේ තුලම විභවයේ සොයන අයවත් මන් දැකලා තියෙනවා. ඒ නිසා මම භවයේ අගය කළේ නෑ. කිසිම ආකාරයකින් භවයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුනේ නෑ. පින්වත් මහණෙනිට මහා බ්‍රහ්මයාත් ඒ බ්‍රහ්ම පිරිසත් දෙවියනුත් විස්මයටපත් වුණා. ඔන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් තේරුම් ගත්තේ. ඒ සම්බුදු ඥාණයෙන් නෙමෙයි එ르දියෙන් පින්වත්නි. අතිශයින් පුදුමටපත් වුණා පින්වත්නි. ඒකාන්තයෙන් ආශ්චර්යයි. පින්වත්නි ඇත්තෙන්ම අద్භූතයි මේ ශ්‍රමණ ගෞතමයන්ගේ 이르දිය නම්. ඇයි? බක බ්‍රහ්මයාගේ 이르දියත් වලක්වලා ඒකත් වසඟයට අරගෙන කිසි කෙනෙකුට වසඟට ගන්න බැරිද තමන්ගේ 이르දිය පෙන්නවා. මහානුභාව පුදුමයි. කවදාවත් මීට පෙර ශාක්‍ය වංශයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තරම් මේසා මහා 이르දිවන්ත
මේසා මහානුභාව සම්පන්න වෙන ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණයෙක් ගැන මන්නම් අහලා නැහැ කිව්වා. දැකලත් නැහැ කිව්වා. බවත් ගෞතමයන් වහන්සේ භවයෙන් සතුටු වන භවී ඇලී වසන භවපෑත්මින් පිනා යන සත්වයන් සිටින ලෝකේ මුල් සහිත භවයේ උදුරා දැම්මා කිව්වේ සැබවින්ම ශ්‍රමණ ගෞතමයන්ට විතරයි කියලා ප්‍රශංසා කළා. පින්වත් මහණෙනි, එතකොට පාපී මාරයා ආයෙත් ඇහුණා. බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියෙකුට ආවේශ වුණා. දැන් අර පැත්තෙන් බැලුව පහර දෙන්න හරි ගියේ නෑ. දැන් මොකද්ද කියන්නේ? ආවේශ කළා කියන නිදුක් මුනිදුනි. ඉතින් යම් විදියකින් දැන් ඔබ දන්නව නම් ওই විදියකින් ඔබ වෙනි අවබෝධයකින් යුක්ත කියලා ඔබේ පාඩුවේ ඉන්න කිව්වා දැන් ඉතින්. දැන් ඔබට අවබෝධයක් තියෙනෝනේ පැත්තකට ලයින් එකවා මේ අනිත් අයට කියාගෙන යන්න එපා කිව්වා. ශ්‍රාවකයෝ ළඟට යන්න එපා කිව්වා. පැවිද්දෝ ළඟට යන්න එපා කිව්වා. ශ්‍රාවකයන්ට හෝ පැවිද්දන්ට හෝ දහම් නම් දෙසන්න එපා කිව්වා. ශ්‍රාවකයන් ඇති කර ගැනීමට ඔච්චරයි ආස කරන්න කියලා හෙව්වා. ඔච්චරයි කෑදර කියලා හෙව්වා. ඒ භික්ෂුව නුඹට කලින් හිටිය සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකට කිව්වා අරහන් සම්මා සම්බුද්දයි කියලා. ආයි පචයක් කිව්වා. දැන් කියනවා. මොකද කියන්නේ? ඒ උදවිය ශ්‍රාවකයන් ළඟට ගියා, පැවිද්ද ළඟට ගියා. ශ්‍රාවකයන් ළඟට පැවිද්ද ළඟට ගිහිල්ලා ශ්‍රාවකයන්ට පැවිද්දන්ට දහම් වෙසලා ශ්‍රාවකයන්ට පැවිද්දන්ට ඇලිලා පණට ගියාට පස්සේ අපායේ ගියා. ඒ භික්ෂුව නුඹට කලින් සමහර ශ්‍රමණ බ්‍රාහ්මණු හිටියා. ඒත් අරහන් සම්මා සම්බුද්දයි කියලා දුන්නා, පිළිතුරු දුන්නා. නමුත් ඒ උදවිය ශ්‍රාවකයන් ළඟට පැවිද්ද ළඟට බණ කියන්න ගියේ නෑ. ශ්‍රාවකයන් ගැන පැවිද්දන් ගැන ඇලුනේ නෑ. ඉතින් ඔවුන් ශ්‍රාවකයන්ට පැවිද්දන්ට දහම් නොදෙසා ඇලුන් නොකොට පණටික් ගියාට පස්සේ සුගතිය ගියා. ඒ භික්ෂුව ඒ නිසයි මම ඔබට කියන්නේ මේ බොරු කියා පින්වත්නි අනුශාසනාව වළක්වනවා. නිදුක් මොනදිනේ තමන්ගේ දැන් පාඩුවෙන්ට කිව්වා. ඔබේ ජීවිතයේ ධ්‍යාන සැපයෙන් වාසය කරන නිදුක් මොනදිනේ අනුන්ට බණ නොකීම කුසලයක් කිව්වා. ආහන දැක්ක නේද මේ? මොකද කිව්වේ? බණ නොකීම කුසලයක්. එහෙම කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ ධර්මයට මේ විදියට ධර්ම දේශනාවට මේ විදියට කියනවා නම් පින්වත්නි කාගේ අදහසක්ද කියලා දැනගන්න. අනුන්ට අවවාද කරන්න යන්න එපා කිව්වා. පින්වත් මහන් එහෙම කියපු මාරයට මම මෙහෙම කිව්වා. ඒයි මාරය නම් මං ඔබ ගැන දන්නවා. මන් ඔබ හඳුනන්නේ කියලා කියන හිතන්න එපා. අනුකම්පාවෙන් නම් නොවේ මට ඔබ ඔහොම කියන්නේ. ලෝක සත්‍යයන් ගැන අනුකම්පාවකින් තොරවයි මට ඔහොම කියන්නේ. පාපී මාරය ඔබට මෙහිම නේද හිතුනේ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් පිරිසකට දහම් දෙසුවොත් ඒ පිරිස මගේ වසකේ නිදහස් වෙලා යාවි කියලා නේද හිතුවේ? ඒ මාරය සම්මා සම්බුදුන වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු නම් තමන් සම්මා සම්බුදුයි කියලා ලෝකෙට හඳුන්වා දෙන්න උනත් පුළුවනි. නමුත් මම සම්මා සම්බුදුව සිටින නිසාමයි සම්මා සම්බුද්දයි කියලා ලෝකෙට කියන්නේ. ඒ මාරය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් දහම් දෙසුවත් සම්මා සම්බුද්දයි. ඒ මාරය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට දහම් නොදෙසුවත් සම්මා සම්බුද්දයි. ඒ මාරය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් ළඟට ගියත් සම්මා සම්බුද්දයි. ඒ මාරය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් ළඟට නොගියත් සම්මා සම්බුද්දයි. එයි මං එහෙම කියන්නේ ඒ මාරය සිත කිලුටු කරන පුනර්භවය ලබා දෙන පීඩා සහිත දුක් විපාක ඇති ආයිමත් ඉපදීම ජරා මරණ ඇති කර දෙන ආශ්‍රව ඇද්ද තථාගතයන් වහන්සේ තුල ඒ ආශ්‍රව සියල්ල නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒ ආශ්‍රව ප්‍රහීන වෙලා තියෙන්නේ. ඒ මුලින්ම උදුරලා දාලා තිබෙන නිසා, අරමුණු රහිත කොට තිබෙන නිසා, අභාවයට පත් කොට තිබෙන නිසා, ආයි කවදාවත් හට නොගන්න නිසායි ඒ මාර්ය. ඒක මේ වගේ දෙයක්. කරටිය සම්පූර්ණයෙන්ම කැඩි තල් ගහක් ගැන හිතන්න. ඒක ආයි කවදාවත් දලු දමන්නේ නැහැ. ඒ මාර්ය ওই විදියමයි. සිත කිලුටු කරන පුනර්භවය ලබා දෙන පීඩා සහිත දුක් විපාක ඇති ආයිමත් ඉපදීම ජරා මරණ ලැබෙන ආශ්‍රවයන් තථාගතයන් වහන්සේ ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින්ම සිඳලා තියෙන්නේ. ආයි කවදාවත් හට නොගන්න ස්වභාවයට පත් වෙලා තියෙන්නේ.
මිසේ මාරයාගේ නිරුත්තර වීම පිණිස පින්වත්නි. උත්තර නැතිවීම පිණිසම බ්‍රහ්මයාගේ ආරාධනයකට පිළිතුරු පිණිස එක පැත්තකින් මාරයාගේ කතා බහ නිරුත්තර කළා. අනිත් පැත්තකින් බ්‍රහ්මයාගේ මේ වැරදි දෘෂ්ටි නැති කළා. ඒ නිසා මේ දේශනාවට නම් වැටුණා බ්‍රහ්ම නිමන්තනික සූත්‍රය කියලා. බලන්න පින්වත්නි සර්වඥයන් වහන්සේගේ ආශ්චර්යය. අසිරිමත් පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ පින්වත්නි පහළ නොවුණා නම් මේ දෙව් මිනිස් ලෝකයක් කොච්චර අසරණද? මාරයා කියලා ලෝකේ සතාගතයන් වහන්සේ අවබෝධ කළේ නැත්තම් පින්වත්නි දැන් මේ වගේ සිද්ධි මේ ලෝකේ පැන නගිනකොට කෙසේ හඳුන ගන්නද? දැන් නුවණ කලඳක් තියෙන කෙනෙකුට මේ ධර්මයේ අතුරුදහන් කරන්නට මේ අධර්ම බලවේග උපදිද්දි මේව තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන මේ මොන බලවේගද කියලා. ඒකට තමන්ගේ ඥාණය විහිදුවන්න ඕන. ශ්‍රද්ධාව මුදන්ට ඕන. එහෙම නැතුව පින්වත්නි අපට මේ ලෝක ජය ගන්නවා කියන ක්ලේශ නෑ. ඊටා දුෂ්කර දෙව් මිනිස් ලෝකයාටම හඳුන ගන්න තේරුම් ගන්න අති දුෂ්කර දෙයක් බුදුවරු අවබෝධ කරනවා. කල්ප ගානකටත් මේ ලෝකේ කතා නොවන දෙයක් බුදුවරු කතා කරනවා. කල්ප ගානකටත් මේ දෙව් මිනිස් ලෝකයට වැහිච්ච දෙයක් තථාගතයන් වහන්සේ විවර කළ දෙනවා. ඒ නිසා මේ දුර්ලභ මනුස්ස ජීවිතේ පින්වත්නි පුළුවන් තරම් මේ බුද්ධ දේශනා ශ්‍රවණය කර කර ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්චර්ය අවබෝධය ගැන හිත පහදව ගන්න, විශ්වාසය උපද්ද ගන්න මහන්සි ගන්න. මේ අවිද්‍යා අන්ධකාරය මේ හිත වලින් දුරු කර ගන්න මහන්සි ගන්න. මේ ධර්මයට අනුව හොඳට ධර්ම මනසිකාරය දීලා මේ ජීවිතය ගැන ලෝකය ගැන තේරුම් ගන්න මහන්සි ගන්න. වැරදි දෘෂ්ටි හිතවල ඉපදලා තියෙනවා නම් ඒව නැති කර ගන්න මහන්සි ගන්න. අඳුර දුරලලා ආලෝකය උපදව ගන්න යම් මහන්සියක් ගන්න. අපිට මේ ලැබුණු දුර්ලභ අවස්ථාවේ. ඒ වගේ අවස්ථාවල් මේ සසර යනකොට හරිම දුර්ලභයි අපට මුණ ගැහෙනවා. කියන්නේ විද්‍යාව උපදව ගන්න, අවිද්‍යාව දුරු කරන්න දහමක් ඇහෙනවා කියන එක අති දුර්ලභයි. ඒ නිසා මේ පින්වත් සිල් දිනාටම ඒ දුර්ලභලාභය උදා වෙලා තියෙනවා. ඒ දුර්ලභලාභෙන් සැබෑ පිරිසරණ ලබන්නටම මේ රැස් කළ උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 486න් එක හීන්කින්ද රාගමන ලිපිනේ පදිංචි වෛද්‍ය හර්ෂණී සෙනරත් යාපා පින්බර මාතාව විසින්. ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සක්දිවිඳුන් විස්කන් දේවපුතු විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලෝක දෙවියන්ට ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ මහා සංඝරත්නයට සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණි සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින විශේෂයෙන් 2021 පෙබරවාරි මාස 2 වෙනි දින COVID-19 රෝගීන් අභාව ප්‍රාප්ත වූ තම ආදරණීය සැමියාවන
වෛද්‍ය ගයාන් දන්තනාරායන පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින හිංකින්ද රාගමන ලිපිණී පදිංචි වෛද්‍ය හර්ෂණී සිනරත් යාපා පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පියල් සෙනරත් යාපා පියාණන්ට, කුමුදුනී සෙනරත් යාපා මෑණියන්ට, චමත්ක සෙනරත් යාපා සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.